समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स अदासिमे अकासिमे ज्ञातिमित्ता सकाचमे पीतानं दक्षिणं दञ्जा पुब्बे कत मनुसरन्ति සදහවත් කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි මේ පින්වත් කොයි කවුරුත් මේ වෙලාවේදී බලාපොරොත්තු වෙන්නේ ප්‍රඥා නාලිකාව ඔස්සේ ඔබ වෙත ගෙන එන සදැහැති දායකත්ව ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 95න් 2 කඳුලව පාර ඉබ්බාගමුව යන ලිපිනේ පදිංචි W.A. සුනිල් ලංකාතිලක මැතිතුමන්, W.A. සීතා අබේරත්න මහත්මිය, W.A. ඉන්ද්‍රා කුමාරි මහත්මිය යන පවුලේ සහෝදර සහෝදරියන් සහ දූ දරුවන් කොයි කවුරුත් ඒකරාශී වෙලා ඒ පින්වතුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා 2021 දෙසැම්බර් මාසේ 28 වන දිනට මිය පරලෝ සැපත් වෙලා වසර 9ක් ගතවන දායකත්වයේ දරපු ඇත්තන්ගේ ආදරණීය මෑණියන් U.M. ඩිංගිරි මැණිකේ උපාසිකා මාතාව සිහිපත් කරගෙන එතුමියට පුණ්‍යානුමෝදනා කරන්නත් එවැගේම වසර 33කට පමණ පෙර මිය පරලෝ සැපත් W.A. ප්‍රේමදාස මැතිතුමන් පියාණන් සිහිපත් කරගෙන එතුමන්ට පුණ්‍යානුමෝදනා කරන්නත් ඒ ඇතුළු කොට ඇති නමින් මිය පරලෝ සැපත් වල පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් දෙමාපිය ඥාති හිතමිත්‍ර ගුරුවර සහෝදරාදී පිරිස් වෙත්නම් පින් බලාපොරොත්තුවෙන් ඒ හැමෝම සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීමේ උදාර අදහස ඇතිවයි මේ පින්කම අද සම්පූර්ණත්වයට පත් කරන්නේ. ධර්මානුශාසනාවේ මාතෘකාව හැටියට සඳහන් කරලා තිබෙනවා මෞපිය උපස්ථානය නිවන කරා යාමට උපකාරී වන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට කියලා. දෙමව්පියන්ට උපස්ථාන කරනවා කියන එක දරුවන් සතු වටිනා යුතුයකමක්. බුදුරජාණන් වහන්සේ දෙමව්පියන්ට
ඉහළ තැනක් දීලා කටයුතු කළා. ඔයත් දන්නවා බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටිය රජ කරපු යුගයක්. ඒ කාල සීමාව තුල පිරිසක් පිළි අරගත්තු කාරණාවක් තමයි මේ ලෝකය මවල තියෙන්නේ මහා බ්‍රහ්මයාය කියන එක. අපට මේ ලෝකය මවල තියෙන්නේ, මේ සත්වයා මවල තියෙන්නේ මහා බ්‍රහ්මයායයි සලකාගෙන මහා බ්‍රහ්මයාට ඉහලින් පුද සත්කාර සිදු කිරීම දකින්නට ලැබුණා. එදා විතරක් නෙවෙයි අදත් අපට ඉන්දියාවේ ගියොතින් මේ වගේ අදහස්වල එල්ලිලා ඉන්න මිනිස්සු මහා බ්‍රහ්මයාට විවිධ පුද පූජා පවත්වනවා දකින්නට පුළුවන්. බුදුරජාණන් වහන්සේට මේ පිළිබඳව දැනගන්නට ලැබුණහම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා බ්‍රහ්මාති මාතා පිතරෝ. මේ ලෝකය තමන්ට මවපු මහා බ්‍රහ්මයෙක් ඉන්නවා නම් ඒ මහා බ්‍රහ්මයා වෙන කවුරුත් නෙවෙයි. තමන්ව මෙලොවට බිහි කරපු අම්මයි, තමන්ව රැකබලා ගන්න, තමන්ව උස්මහත් කරන්න කැපකිරීම කරන තාත්තයි බ්‍රහ්මයෝ දෙපළ හැටියට බුදුහාමුදුරු සඳහන් කළේ. එතකොට මහා බ්‍රහ්මයාට යම්කිසි පුද පූජාවක් පවත්වනවා නම්, සැලකිල්ලක් සිදු කරනවා නම්, ගෞරව කරනවා නම්, වඳිනවා නම්, පුදනවා නම්, ඒ වැඳීම, ඒ ගෞරවය, ඒ පිදීම, ඒ සත්කාරය සිදු කළ යුතු වටිනාම බ්‍රහ්මයෝ දෙන්න තමයි අම්මා සහ තාත්තා කියලා කියන්නේ. එතකොට මේ ලෝකය අපට මවපු මහා බ්‍රහ්මයෝ දෙන්න වෙන කවුරුත් නෙවෙයි, අම්මා සහ තාත්තා. ඒ වගේම තමයි අපේ ජීවිත ගමනට ලැබෙන මුල්ම ගුරුවරු දෙන්න වෙන්නේත් අම්මා සහ තාත්තා. පුබ්බාචාරිය කියලා බුදුහාමුදුරු පෙන්වුවේ ඒකයි. පුබ්බ කියන්නේ මුල්, ආචාර්ය කියන්නේ ගුරු. මුල් ගුරුවරු දෙන්න වෙන්නේ වෙන කවුරුත් නෙවෙයි, තමන්ගේ අම්මා සහ තාත්තා. කොතනින් මොනව ඉගෙන ගන්නත් ඉස්සෙල්ලා ඇවිදින හැටි කියලා දුන්නේ. ඒ වගේම විවිධ මුල් කාල සීමාවේ දැනගත යුතු දේවල් කියලා දුන්නේ අම්මා සහ තාත්තා කියන උතුම් ගුරුවරු දෙපළ. ඒ වගේම තමයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. බුද්ධෝ විය මාතා, බුදුරජාණන් වහන්සේ අම්මා සහ තාත්තා කියන චරිත දෙක බුදුන් මෙන් බුදුරජාණන් වහන්සේට සම්පූර්ණයෙන් සමාන කළා නොවේ, සමාන කරන්නට බෑ. එනමුත් ලෝකයා බුදුරජාණන් වහන්සේට සලකන යම්කිසි ක්‍රමයක් තියෙනවා නම්, සැලකිල්ලක් තියෙනවා නම්, එය එලෙසින්ම දරුවන් විසින් දෙමව්පියන් වෙනුවෙන් දැක්වුවාට කිසිම වරදක් නැති බව බුදුහාමුදුරු සඳහන් කළා. ඒකයි බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. අම්මයි තාත්තයි බුදුන් වගේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට සලකන, ගෞරව කරන යම්කිසි ක්‍රමයක් තියෙනවා නම් ඒ වගේම අම්මට තාත්තට සැලකුවට වරදක් නැහැ. තමන්ගේ ජීවිත ගමන අර්ථ සම්පන්න වෙන්න හේතු වන වටිනාම චරිත දෙක තමයි අම්මා සහ තාත්තා. ඒ දෙන්නට දරුවන් හැටියට
කළ යුතු දේ බොහෝමයි. එක පැත්තකින් ළමා කාලයේ ගත කරන දූලා පුතාලා අම්මට තාත්තට කරන සැලකිල්ලක් හැටියට ළමා කාලයේ කරන්නට තිබෙන්නේ දෙමව්පියෝ අදහස් කරන දෙමව්පියන්ගේ හිතේ රැඳිලා තිබෙන ඔවුන් සතුටු වෙන විදියට තමන්ගේ ජීවිත ගමන යොමු කිරීමයි. හැම අම්මා කෙනෙක්ම හැම තාත්තා කෙනෙක්ම තමන්ගේ දරුවා සුමගට ගන්න යහපත් දිශාවකට යොමු කරන්න උනන්දු වෙනවා. මගේ පුතා මගේ දුව හොඳට අධ්‍යාපනය ලබාවි. හොඳට ඉගෙනගෙන හොඳ රැකියාවක් සමාජයට බරක් නොවන රැකියාවක් පරපුරට හානියක් නොවන රැකියාවක් සිදු කරાવી. ගුණදහම් පෝෂණය කරගනිමින් සාර්ථක ජීවිතයක් ගත කරાવી කියන අපේක්ෂාව සහිතවයි කටයුතු කරන්නේ. ඒ නිසා තමන්ගේ අම්මට කරන ගෞරවයක් හැටියට තමන්ගේ තාත්තට කරන ගෞරවයක් හැටියට දරුවන් විසින් සිදු කළ යුතු කාරණාවක් තමයි කුඩා කාලේ දෙමව්පියෝ සතුටු වෙන විදියට අධ්‍යාපනය ශක්තිමත් කරගත යුතුයි. බුද්ධිමත් පිරිසක් බවට පරිවර්තනය විය යුතුයි. ගුණ නැන දෙකෙන්ම ශක්තිමත් වෙච්ච දරුවෙක් බවට පරිවර්තනය වෙන්න මහන්සි ගත යුතුයි. අන්න ඒ විදියට තමන්ට පුළුවන් දෙමව්පියන්ට කුඩා කාලේ පටන් සලකන්න. සමහර දරුවෝ කියන දෙයක් තමයි අනේ මට අම්මට සලකන්න බැරි වුණා. තාත්තට සලකන්න බැරි වුණා. අම්මට තාත්තට සලකන්න බැරි වුණා කියලා කියන්නේ දෙමව්පියන්ට සතුටක් ඇති වෙන විදියට කටයුතු කරලා නැහැ කියන එකයි. පුංචි කාලෙදී අම්මා අපේක්ෂා කරපු විදියට ජීවිතය ගත කළා නම් තාත්තා අපේක්ෂා කරපු විදියට ජීවිතය ගත කළා නම් ඒ අය ඔබෙන් බලාපොරොත්තු වෙච්ච අධ්‍යාපනය ශක්තිමත්ව සිදු කළා නම් එයම දෙමව්පියන් වෙනුවෙන් සිදු කළ උපහාරයක් බවට පත් වෙනවා. ඒ වගේම තමන්ට ශක්තිය ලැබෙන කාලයේදී තමන් රැකියාවක යෙදෙන කාලයේදී තමන් සමාජය හඳුනාගෙන සමාජයේ රැකී රක්ෂා කටයුතු වල යෙදෙන කාලයේදී දෙමව්පියන් රැකබලා ගැනීම දරුවන් විසින් සිදු කළ යුතුම කාර්යයක්. දෙමව්පියෝ වයසට යන්න දරුවෝ තරුණ වෙනවා. තරුණ වෙන දරුවන් තමන්ගේ දෙමව්පියන් මනසේ රැකබලා ගත යුතුයි. සමහර දෙමව්පියෝ වයසට ගිහිල්ලත් සමහරකට රැකියාවක් කරන මට්ටමේ දරුවන්ව බලන්න වෙන මට්ටමකට අද සමාජය පත් වෙලා තිබෙනවා. ඒ නිසා දරුවෝ හොඳට මතක තබා ගත යුතුයි. යම්කිසි කාල සීමාවකදී ඔබ තමන්ගේ දෙමව්පියෝ බලා ගන්න මහන්සි ගන්න ඕන. දෙමව්පියෝ වෙනුවෙන් ඒ අයගේ කුදුමහත් කටයුතු ටික සිදු කරන්න, ඒ අයට උපස්ථාන කරන්න තමන් ලැබෙන හැම මොහොතකම උත්සාහවත් විය යුතුයි. ඒක තමන්ට සතුට පිණිස පවතින කාරණාවක්. අම්මයි තාත්තයි පුංචි ළමයෙකුයි ජීවත් වුණා. මේ අම්මයි තාත්තයි පුංචි පුතාව S2 වගේ බලාගත්තා. ළමයා ටික ටික තරුණ වියටපත් වුණා. දවසක් අම්මයි තාත්තයි මේ දරුවට තරුණ දරුවා වුණත් දරුවට කෑම ටිකක් හොයාගෙන එන්න කියලා කැලෑවකට යනවා. මේ කැලෑවට ගියපු වෙලාවේ එක්තරා විස දුමකට මේ අම්මගේ තාත්තගේ දෙන්නගෙම ඇස් අන්ධ වෙනවා. අම්මයි තාත්තයි ඝන කැලෑවක අතරමං වෙනවා. අතරමං වුණාම අම්මයි තාත්තයි
ආපු නැති නිසා මේ දරුවා මොකද කරන්නේ? අම්මවයි තාත්තවයි සොයාගෙන කැලෑවට ඇතුල් වෙනවා. ඇතුල් වෙලා යනකොට දකින්න ලැබුණ පුතාට ශක්තිමත්ව තමන්ව මෙච්චර කාලයක් බලාගත්තු රත්තරන් අම්මයි තාත්තයි අන්ධ වෙලා ඇවිද ගන්න බැරුව ඉන්නෝ. ඒ වෙලාවේ මේ පුතා අම්මයි තාත්තයි ළඟට ගිහිල්ලා අම්මවයි තාත්තවයි එක්කරගෙන පැමිණියා. ඇවිල්ලිවර වෙලා සතුටු සිතින් එක පැත්තකින් දුකටපත් වෙලා එවැගේම තවත් පැත්තකින් සතුටටපත් වෙලා හැඬීමත් එවැගේම සිනාසීමත් දෙකම සිද්ධ කළා. ඒ වෙලාවේ අම්මයි තාත්තයි පුතාගෙන් අහනවා, පුතේ ඇයි පුතා අඬලා දැන් සිනාසෙන්නේ? අම්මේ තාත්තේ මෙච්චර කාලයක් මාව බලාගත්ත අම්මයි තාත්තයි අන්ධ වෙච්ච නිසා මට ඇති වුණා දුකක්. ඒ නිසයි මං ඇඬුවේ. හැබැයි මෙච්චර කාලයක් අම්මයි තාත්තයි මාව බලාගත්තා වගේ මෙතෙන් පටන් අන්ධ වෙච්ච අම්මවයි තාත්තවයි මට දැන් බලාගන්න අවස්ථාව ලැබුණු නිසා මම සතුටු වෙනවා. අම්මයි තාත්තයි අන්ධ වෙච්ච වෙලාවේ මේ දරුවා අම්මවයි තාත්තවයි ඉතාම හොඳින් රැක බලාගත්තා. ඒ නිසා දෙමව්පියෝ අසනීප තත්ත්වවලට පත්වෙනකොට එබඳු අවස්ථාවක් දරුවන්ට දෙමව්පියන් වෙනුවෙන් උපස්ථාන කරන්න හොඳම අවස්ථාවක් බවට පරිවර්තනය කරගෙන දෙමව්පියෝ සනසන්න ඔවුන් නිරෝගීමත් කරන්න අපි උනන්දු විය යුතුයි. අන්නේ උපස්ථානය අපට මෙලොව සුව සලසගන්න, පරලොව සුව සලසගන්න, ඒ වගේම නිර්වාණය සලසා ගැනීම පිණිසත් හේතු වෙන බව අපි ඊටාම හොඳින් පැහැදිලි කර යුතුයි. දෙමව්පියන්ට සලකන එක තමන්ට මොනතරම් ආශිර්වාදයක් බවට පත්වෙනවද කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. මේ ලෝකයේ දරුවෙකුට හදවතින්ම ආශිර්වාද කරන්නේ අම්මා සහ තාත්තා කියන දෙපළ. අම්මා තාත්තා තමන්ගේ දරුවෝ පිළිබඳව මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තයි. ඒ නිසා දරුවන්ගේ අනාගත දියුණුවට, දරුවෝ ඉදිරියට තබන පියවරට අම්මා සහ තාත්තා ලබා දෙන ආශිර්වාදය ඔවුන් අවංකවම සිදු කරන ආශිර්වාදයක්. කරුණාව, මෛත්‍රිය පෙරදරි කරගෙන සිදු කරන ආශිර්වාදයක්. ඒ ආශිර්වාදය අතිශයින් බල සම්පන්නයි. ඒ නිසා දෙමව්පියන්ට සත්කාර සම්මාන සිද්ධ කිරීම, ඒ අයගේ කුදුමහත් කටයුතු සිදු කිරීම අතිජාත දරුවන්ගේ වටිනා යුතුයකම. දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලෙදී ඒ ඇත්තන්ට අපුපස්ථාන සිදු කරනෝ වගේම දෙමව්පියෝ මිය පරලොව සැපත් වුණාට පස්සේ කලින් කල වරින් වර ඒ අය සිහිපත් කරගෙන ඒ අයට පුණ්‍ය අනුමෝදනා කිරීමත් දරුවන් විසින් දෙමව්පියන් වෙනුවෙන් කරන වටිනා උපස්ථානයක් හැටියට බුදුහාමුදුරු සඳහන් කළා. දෙමව්පියෝ මිය පරලොව සැපත් වුණා නම් ඒ අය අමතක නොකොට හොඳට මතක තබා ගත යුතුයි. අපට මේ භවයේ පමණක් නෙවෙයි, අපි මේ සංසාර ගමන තුල බොහෝ දීර්ඝ කාලයක් සැරිසරනවා. අපට අම්මා වෙච්ච, තාත්තා වෙච්ච ඕනෑ තරම් පිරිස් අපෙන් පින් බලාපොරොත්තුෙන් ඉන්නව ඇති. ඒ හැමෝම සිහිපත් කරගෙන අපි පුණ්‍යානුමෝදනා කළ යුතුයි. අදාසිමේ අකාසිමේ ඥාති මිත්තා සකාචමේ පේතානන් දක්ඛිනන් දජ්ජා පුබ්බේ කත මනුස්සරං. අදාසිමේ අකාසිමේ මට මගේ අම්මා මගේ තාත්තා මේ දේවල් දීලා තියෙනවා, මේ උපකාර සිදු කරලා තියෙනවා. දෙමව්පියෝ දුන්නු දේවල් කළ උපකාර සිහිපත් කරලා කලින් කල වරින් වර ඒ ඇත්තන්ට පුණ්‍ය අනුමෝදනා කිරීම එයත්
මියගිය ඥාතීන් වෙනුවෙන් සිදු කරන වටිනා උපස්ථානයක් ඇටියට සලකන්න පුළුවන්. තමන්ට මේ සංසාර ගමනේ අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ අය සිහිපත් කරගෙන පුණ්‍යානුමෝදනා කිරීම, ඒ උපස්ථානය තමන්ට සැප විපාක භුක්ති විඳින්න, මෙලොව සුව පරලොව සුව සලස ගන්න, ඒ වගේම නිර්වාණ අවබෝධය සලසා ගන්නත් හේතු වන කාරණාව බවට පත් වෙනවා. ඒ පිළිබඳව පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන් වටිනා සූත්‍ර දේශනාවක් තියෙනවා. සානු සූත්‍රය කියලා සූත්‍රයක්. සානු සූත්‍රයේදී ඊටාම ලස්සන පැහැදිලි කිරීමක් අපට දකින්න ලැබෙනවා. තේර ගාථාවලත් සානු තේර ගාථාවෙත් මේ පිළිබඳව ඊටාම ලස්සන විග්‍රහයක් සානු මහරහතන් වහන්සේ විසින් පැහැදිලි කරලා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරපු කාලයේ සානු කියලා පොඩි හාමුදුරු නමක් වැඩ හිටියා. බුදුරජාණන් වහන්සේ පිළිබඳව, ධර්මය පිළිබඳව, සංගරුවන පිළිබඳව මහ පුදුම ශ්‍රද්ධාවක් උපදවාගෙනයි මේ සානු පොඩි හාමුදුරුව සම්බුද්ධ ශාසනය පැවිදි වුණේ. මේ සානු සාමණේරයන් වහන්සේ ධර්මශාලාව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසට බණ අහන්න සුදුසු ආකාරයට සකස් කරලා කාල ഘോഷාව සිදු කරලා, කාල ഘോഷාව සිදු කරලා කියන්නේ ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා ආරාධනා කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණ පිරිස ධම්සභා මණ්ඩපයට කැඳවලා පුදුමාකාර ධර්ම ගෞරවයකින් මේ සානු සාමණේරයන් වහන්සේම දක්ෂ විදියට බණ කියනවා. ආරාම භූමිය පිරිසිදු කරමින් බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව ශ්‍රද්ධාව උපදවාගෙන කඩිසරව විහාරස්ථානයේ වැඩ කටයුතු සොයා බලමින් බොහොම ගුණවන්තව කටයුතු කරපු සාමණේරයන් වහන්සේ නමක් සානු සාමණේරයන් වහන්සේ. උන්වහන්සේ ලස්සනට බණ කියනවා. ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණ පිරිසම හරිම කැමති. ඒ විතරක් නෙවෙයි, බුදුබණ අහන්න කැමැත්තෙන් ඉන්න දෙවිවරුත් එනවා සානු සාමණේරයන් වහන්සේගේ බණ අහන්න. දෙවිවරු විතරකුත් නෙවෙයි, බුදුබණ අහන්න කැමති යක්ෂ විමානවල වාසය කරන යක්කු පවා සානු සාමණේරයන් දේශනා කරන ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රියව ධම්සභා මණ්ඩපයට රැස් වෙනවා බණ අහන්න. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණ පිරිස වගේම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරනකොටත්, ශ්‍රාවක මහසඟරුවන ධර්මයේ දේශනා කරනකොටත් දිව්‍ය ලෝකවල බුදුබණ අහන්න කැමති දෙවිවරු ඒ ධර්ම දේශනා ශ්‍රවණය කරන්නට පැමිණියා. යක්ෂ ලෝකවලත් බුදුබණ අහන්න කැමති යක්කු ඉන්නවා. ඒ යක්කුත් බණ අහන්න එනවා. අපි දන්නවා දිව්‍ය ලෝකෙත් පින්වතුනි බණ අහන්න කැමති දෙවිවරු ඉන්නවා, බණ අහන්න අකමැති දෙවිවරු ඉන්නවා. ඔයත් අහලා තියෙනවා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු සහ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ගැන. දිව්‍ය ලෝකේ ඉපදුනත් බණ අහන්න කැමති දෙවිවරු සහ අකමැති දෙවිවරු කියලා කොටස් දෙකක් දිව්‍ය ලෝකෙත් ඉන්නවා. යක්ෂ ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට යක්ෂ භවයේ ඉපදුනත් බුදුබණ අහන්න කැමති යක්කු වගේම බුදුබණ අහන්න අකමැති යක්කුත් ඉන්නවා. ඒ ගැන කවර කතාද මේ මනුස්ස ලෝකයේ ගැන කල්පනා කරනකොටත් මනුස්ස ලෝකයේ උපදින්න පුළුවන්කම ලැබෙන්නේ පෙරපින නිසා වුණත්
මේ පෙරපිනට උපදින මනුස්ස ලෝකයේත් පිරිසක් බුදුහාමුදුරු දේශනා කරපු ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රිය වෙනකොට තව පිරිසකට බුදුබණ අහන්න අකමැති තත්වයකට පත් වෙලා තිබෙනවා. මනුස්ස ලෝකේ වගේම තමයි දිව්‍ය ලෝක, යක්ෂ ලෝක ගැන කල්පනා කළත් එහෙම්මමයි. බුදුබණට හිත යොමු කරන්නට කැමති අය වගේම අකමැති අයත් ඉන්නවා. ඉතින් දවසක් පින්වතුනි මේ සානු සාමණේරයන් වහන්සේ හදිසියේ කලබලේ එකපාරටම තමන්ගේ අම්මා හොයාගෙන ගෙදරට යනවා. කවුද? සානු සාමණේරයන් වහන්සේ. අම්මා හොයාගෙන ගෙදර ගිහිල්ලා සානු සාමණේරයන් වහන්සේ අම්මත් එක්ක කතා කරලා පුටුවක වාඩි වුණා. ගෙදර ගිහිල්ලා අම්මා හිටියා. අම්මා පොඩි හාමුදුරුවන්ට වැඳ ආසන පැමිණුවා. ආසන පමුණුවලා පොඩි හාමුදුරුවන්ට වැඩ ඉන්න ඉඩකඩ සලස්වලා දීලා අම්මා සානු සාමණේරයන් වහන්සේට දැන්නුවා, පොඩි හාමුදුරුවනේ මම දානෙ ටිකක් සූදානම් කරගෙන එන්න, කුස්සියට යන්නම්. පොඩි හාමුදුරුවෝ ටික වෙලාවක් එහෙනම් මේ ආසනේ වැඩ ඉන්න, මම ඉක්මනින් දානෙ සකස් කරන්නම් කියලා අම්මා මොකද කළේ? දානය සකස් කරන්න කුස්සිය පැත්තට ගියා. ටික වෙලාවක් යනකොට මේ අම්මට දකින්න ලැබුණා මේ ආසනේ බොහොම හොඳින් වාඩි වෙලා හිටපු පොඩි හාමුදුරුවෝ සානු සාමණේරයන් වහන්සේ එක පාරටම මේ ආසනෙන් ඇදගෙන බිමට වැටෙනවා දැක්කා. මේ කටින් සෙම දාගෙන ගැහි ගැහි පොඩි හාමුදුරුවෝ ආසනෙන් බිමට වැටුණා. අම්මා බොහොම ඉක්මනින් දුවගෙන ඇවිල්ලා බිමට වැටුණු පොඩි හාමුදුරුවන්ගේ ඔළුව තමන්ගේ උකුල මත තියාගෙන අම්මත් බිමින් වාඩි වෙලා පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අම්මා ඔඩොක්කුව ළඟට අරගෙන පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අතගගා මේ සානු සාමණේරයන් වහන්සේගේ අම්මා අඬමින් ප්‍රකාශ කළා, යම්කිසි පුද්ගලයෙක් සීලය සමාදන් වෙලා සීලය ආරක්ෂා කරමින් කටයුතු කරනවා නම්, ධර්මයට අනුගතව සීල්වන්ත ජීවිත ගෙවනවා නම්, එබඳු සිල්වත් උදවියට, එබඳු ධර්මානුකූල පදනමක ජීවත් වන උදවියට යක්ෂාදීන් කිසිසේත්ම කරදර කරන්නේ නැහැ. යක්ෂයන් කිසිසේත්ම ඒ සිල්වන්ත ගුණවන්ත උදවිය සමග ක්‍රීඩා කරන්නේ නැහැ කියලා මම රහතන් වහන්සේලා ධර්ම දේශනාවලදී ප්‍රකාශ කරනවා අහලා තියෙනවා. මේ අම්මා පොඩි හාමුදුරුවන්ගේ ඔළුව අල්ලගෙන මේ කියන්නේ. අම්මට තේරුණා පොඩි හාමුදුරුවන්ට යක්ෂාරූಢයක්, යක්ෂාවේශයක් මේ සිද්ධ වෙලා තියෙන්නේ. මේ පොඩි හාමුදුරුව බිමට වැටෙන්නේ නිකන් නෙවෙයි. යක්ෂාවේශයක් සිදු වුණා. ඒක අම්මා දැනගත්තා, තේරුම් ගත්තා. තේරුම් අරගෙන අම්මා කෑ ගහලා කියනවා, මම අහලා තියෙනවා රහතන් වහන්සේලා ධර්ම දේශනාවලදී සිදු කරලා තිබෙනවා සීලය රකින්න යහපත් ජීවිත ගමනක යෙදෙන උදවියත් එක්ක යක්කු සෙල්ලම් කරන්නේ නැහැ කියලා. ඒත් මට අද දකින්න ලැබෙනවා සිල්වන්ත ජීවිත ගත කරන මගේ සානු පොඩි හාමුදුරුවොත් එක්ක යක්කු සෙල්ලම් කරන්න පටන්ගෙන තියෙනවා. ඒ වෙලාවේ මේ සානු සාමණේරයන් වහන්සේට ආවේශ වෙලා හිටපු
යක්ෂණිය කතා කරන්න පටන් ගත්තා. යක්ෂණියක් තමයි ආවේශ වෙලා තියෙන්නේ. මේ යක්ෂණිය කතා කරන්න පටන් ගත්තා. මේ යක්ෂණිය කවුද පින්වතුනි? මේ යක්ෂණිය එක්තරා භවයක මේ සානු සාමණේරයන් වහන්සේගේ අම්මා. මේ සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා තමයි මේ භවයේ මේ යක්ෂණියක් වෙලා ඉන්නේ. සානු සාමණේරයන් වහන්සේ ධර්ම දේශනා පවත්වමින් මේ සංසාර ගමන තුල තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනෝ. දෙමව්පියෝ සිහිපත් කරනෝ. මේ සානු සාමණේරයන් වහන්සේ ධර්ම දේශනා පවත්වනකොට ඒ ධර්ම දේශනා බොහෝම උවමනාවෙන් ශ්‍රවණය කරන්න ආපු යක්කු අතරේ මේ යක්ෂණියත් ඉඳලා තියෙනවා. සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා මේ භවයේ යක්ෂණියක් බවට පත් වුණත් මේ සානු සාමණේරයන් වහන්සේ දේශනා කරන ධර්මය ශ්‍රවණය කරන්න උවමනාවෙන් මේ යක්ෂණිය බණ අහන්න එනවා. මේ යක්ෂණිය මේ සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා හැටියට ඉඳලා තියනවා කියලා දැනගත්ත දෙවිවරු මේ යක්ෂණියට පුදුම විදියට සැලකුවා. සාමාන්‍යයෙන් යහපත් ජීවිත ගමනක යෙදෙන පොඩි හාමුදුරුවෝ කෙනෙකුගේ වැඩිහිටි හාමුදුරුවෝ කෙනෙකුගේ උනත් දෙමව්පියන්ට අන් අය පුදුම ගෞරවයක් පුදුම සැලකිල්ලක් අදටත් දක්වනවා. එදා සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මේ යක්ෂණියට බොහෝම ගෞරව කළා. ඇයි මේ ගෞරව කළේ? මේ දෙවිවරු දැනගත්ත මේ යක්ෂණිය එසේ මෙසේ යක්ෂණියක් නෙවෙයි. මනරම් ලෙස සිත් ඇදබැඳ ගන්නා ලෙස අර්ථ සම්පන්නව මේ ධර්ම දේශනා කරන සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා තමයි මේ යක්ෂණියක් වෙලා මේ සැරේ ඉපදිලා තියෙන්නේ. ඒ නිසා මෙබඳු දරුවෙකුගේ පෙර භවයක හෝ අම්මා වෙච්ච මේ යක්ෂණියට දෙවිවරු හරියට සැලකුවා. වෙන කිසිම යක්ෂයෙකුට යක්ෂණියෙකුට නොලැබෙන විදිහේ ගෞරවයක් දෙවිවරුන්ගෙනුත් ලැබෙනකොට අනෙකුත් යක්කු කල්පනා කළා මේ යක්ෂණියට විතරක් විශේෂ සැලකිල්ලක් ලැබෙන්නේ ඇයි කියලා. ඒ වෙලාවේදී යක්ෂයන්ට දැනගන්න ලැබුණා මේ යක්ෂණියට මේ දෙවිවරු පවා සලකන්නේ මේ සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක අම්මා වෙච්ච නිසා. ඒ නිසා මේ දෙවිවරුන්ගේ ප්‍රශංසාවට ලක්වෙච්ච සැලකිල්ලට ලක්වෙච්ච යක්ෂයන් අතරේ ප්‍රශංසාවට ලක්වෙච්ච සැලකිල්ලට ලක්වෙච්ච මේ සානු සාමණේරයන් වහන්සේගේ එක්තරා භවයක උනත් අම්මා මේ භවයේ යක්ෂණියක් උනත් මේ සානු සාමණේරයන් වහන්සේව බොහොම ආදරයෙන් රැක බලා ගත්තා. කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ. දානය පවා වැළඳුවද නැද්ද කියලා හැමදාම හොයන තත්වයටපත් වුණා. කරදර කරන්නේ නැහැ. ආරක්ෂා කරනවා. ඇයි? මේ සානු සාමණේරයන් වහන්සේ නිසා දෙවිවරු අතරේ ප්‍රසාදය මේ යක්ෂණියට ලැබුණා. යක්ෂයන් අතරේ ප්‍රසාදය මේ යක්ෂණියට ලැබුණා. මට මේ දෙවිවරු සලකන්නේ යක්ෂයෝ සලකන්නේ එක්තරා භවයක මගේ පුතා මේ භවයේ සානු සාමණේරයන් වහන්සේ නිසයි. ඒ නිසා මගේ පුතාව මම රැකගන්න ඕන කියන හැඟීමෙන් තමයි මේ යක්ෂණිය මේ සානු සාමණේරයන් වහන්සේව බලාගන්නේ. එදා දවසේදී මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේ පිළිබඳව සොයා බලනකොට දැනගන්න ලැබුණා සානු සාමණේරයන් වහන්සේ කලබලේ ගෙදරට ගිහිල්ලා තියෙනවා.
යක්ෂණිය දැනගත්ත ඇයි මේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ. කුමන හේතුවක් නිසාද මේ සාමණේරයන් වහන්සේ හදිසියේ ගෙදර ගියේ. මේ සානු සාමණේරයන් වහන්සේ පින්වතුනි ගෙදර ගිහිල්ලා තියෙන්නේ නිකන් නෙවෙයි සිවුරු ඇරලා ගිහි ජීවිතයට පත්වීමේ අදහසින් තමයි ගෙදර ගිහිල්ලා තියෙන්නේ. පුංචි කාලේ සදහැසිතින් ශාසනික කටයුතු වල යෙදී කටයුතු කළත් තරුණ වියට පත්වෙන්න විවිධ කෙලෙස් සිතිවිලි වලට තිබෙන නැඹුරු වීම නිසා මහානකම සිදු කරනවාට වඩා හොඳයි ගිහි ජීවිතයට යනවා කියන එක කල්පනා කරලා සිවුරු ඇරලා යන්න තමයි මේ සානු සාමණේරයන් වහන්සේ ගෙදර ගිහිල්ලා තියෙන්නේ. මේ යක්ෂණියට උවමනාව ඇති වුණා මෙච්චර හොඳට ජීවිතය ගත කරපු ධර්ම මාර්ගය තුල සිල්වන්තව ගුණවන්තව කටයුතු කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට දැනෙන විදියට දම් දෙසොම් පවත්වපු ඒ විතරක් නෙවෙයි දෙව්ලොව සිටින දෙවිවරුන්ට ඒ වගේම යක්ෂ ලෝකවල සිටින යක්කුන්ට හිත හැදෙන්න සසර ගමන සැපවත් කර ගැනීම පිණිස හේතු වන ධර්ම දේශනා මනවින් සිදු කරන සානු සාමණේරයන් වහන්සේ සිවුරු ඇරලා ගිහි ජීවිතයට පත්වෙන්න යන්නේ. එම පවිටු සිතුවිල්ල එම අසාර්ථක සිතිවිල්ල නැති කිරීම සඳහා තමයි මේ යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේ සිවුරු ඇරලා යන්න කියලා හිතාගෙන ගියපු ඒ තමන්ගේ ගෙදරදී මේ යක්ෂණිය තමන්ගේ වසඟයට මේ හාමුදුරුවන්ව ගත්තේ. සානු සාමණේරයන් වහන්සේ බිම වැටිලා දැන් යක්ෂා වේශයක් ඇති වෙලා අම්මා ප්‍රකාශ කරනවා කෑගගහ අඬ මම අහලා තියෙනවා රහතන් වහන්සේලා ධර්ම දේශනා වලදී සිදු කරනවා සිල්වන්ත ගුණවන්ත ජීවිත ගත කරන උදවියට යක්ෂයන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් කිසිදු කරදරයක් සිදු වෙන්නේ නැහැ. යක්ෂයන් එබඳු සිල්වන්ත ගුණවන්ත උදවියත් සමග සෙල්ලම් කරන්නේ නැහැ කියලා මං අහලා තියෙනවා. ඒත් සිල්වන්ත ගුණවන්ත ධර්මයට ලැබිව කටයුතු කළ සානු සාමණේරයන් වහන්සේ සමග අද යක්කු සෙල්ලම් කරනවා මට පේනවා. මෙහෙම කියනකොටම සානු සාමණේරයන් වහන්සේට ආවේශ වෙලා හිටපු යක්ෂණිය සානු සාමණේරයන් වහන්සේම භාවිතා කරලා කතා කරන්න පටන් ගත්තා. හඬ අවදි කළා. හඬ අවදි කරලා මේ යක්ෂණිය මේ භවයේ සානු සාමණේරයන් වහන්සේගේ අම්මට ප්‍රකාශ කරනවා ඔබ හරියටම හරි සිල්වන්ත ගුණවන්ත ජීවිත ගත කරන උදවියත් සමග යක්කු සෙල්ලම් කරන්නේ නැහැ. ඔබ කියපු දේ හරියටම හරි. හැබැයි මේ සානු සාමණේරයන් වහන්සේ ප්‍රකෘති ස්වභාවයට පත් වුණාට පස්සේ සානු සාමණේරයන් වහන්සේ නැගිට්ටට පස්සේ මම මෙන්න මෙහෙම කිව්වා කියලා සානු සාමණේරයන් වහන්සේට දැන්විය යුතුයි. ඔන්න යක්ෂණිය අම්මට කියනවා. පොඩි හාමුදුරුව අවදි වුණාට පස්සේ පොඩි හාමුදුරුව නැගිට්ටට පස්සේ කියන්න පොඩි හාමුදුරුවන්ට නරක නපුරු සිතිවිලි වලට රහසේ හෝ ගැතිකම් කරලා නැඹුරු වෙලා නරක නපුරු පහත් කටයුතු වල යෙදෙන්න ගියාට ඒක රහසින්ම සිදුවෙන දෙයක් කියලා හිතන්න එපා කියන්න. මේ යක්ෂණිය කියනවා මේ අම්මට පුතා නැගිට්ටහම කියන්න රහසින් පාප කර්ම කළා කියලා හිතාගෙන හිටියට ඒව රහස් නෙවෙයි. මේ ලෝකේ රහසක් කියලා දෙයක් නැහැ. ඒ නිසා තනියම හොර රහසේ
සිවුරු ඇරලා යන්න තීරණය කළාට ඒ අදහස දැනගත් අය ඉන්න බව දැනුවත් කරා. ඒ වගේම තමයි කවුද බලාගෙන ඉන්නේ මාව කාටවත් පේන්නේ නෑනේ මම මේ තනියමන මේ පාප කර්මයේ වැරදි වැඩේ අකුසල කර්මය කරන්නේ එහෙම හිතාගෙන තනියම ඉන්නේ කියලා හිතාගෙන පාප කර්ම අකුසල කර්ම කරලා ලෝකයා දැක්කේ නැති වුණාට කර්ම විපාක වලින් බේරෙන්න බැරි බව කියන්නේ. නත්ති ලෝකේ රහෝ නාම මේ ලෝකේ රහසක් කියලා දෙයක් නැහැ. ඒක හොඳටම පැහැදිලි මේ කතාවෙන්. සානු සාමණේරයන් වහන්සේ Taman තනියෙන් තමයි තීරණය කළේ. කාටවත් කිව්වෙත් නැහැ. සිවුරු ඇරලා යන්න උවමනාව ඇති වුණා, ගෙදර ගියා. හැබැයි මේ එක්තරා භවයක අම්මා මේ භවයේ යක්ෂණිය දැනගත්ත පොඩි හාමුදුරුවෝ ගියේ සිවුරු ඇරලා යන්න කියලා. ඒකෙන් පේනවා නත්ති ලෝකේ රහෝනාම රහසක් කියලා දෙයක් නැහැ. අපි හොර රහසේ පව්කම් කරන්න ඕන කියලා පව්කම් කළාට ඒවා රහස් නෙවෙයි. ඒවා දකින අපේම අය ඉන්නෝ. මියගිය ඥාතීන් ඒවා දකින්නෝ වෙන්න පුළුවන්. පෙර භවවල තමන්ගේ අම්මා තාත්තා ඥාති හිතයිෂීන් ඒවා දකින්නෝ වෙන්න පුළුවන්. දැන් මේ සානු සාමණේරයන් වහන්සේ සිවුරු ඇරලා යන්න ඕන කියලා තනියෙන් හිතාගෙන ගියාට මේ යක්ෂණියක දැක්කා. ඒ යක්ෂණිය කියනවා පොඩි හාමුදුර අවදි වුණාට පස්සේ පොඩි හාමුදුරන්ට කියන්න මම මෙහෙම කිව්වා කියලා. රහසිගතව පාප කර්ම කරන්න හැදුවට රහසිගතව ඒ වැරදි වැඩ කරන්න හැදුවට රහසක් කියලා දෙයක් නැති බව මතක් කරන්න. රහසින් වුණත් පාප කර්ම කළා කියලා බේරිල්ලක් නැහැ. කර්මයේ විපාක භුක්ති විඳින්න සිදු වෙනවා කියලා පොඩි හාමුදුරන්ට කියලා දෙන්න. මේ ගන්න හදන තීරණය ගන්න එපා කියලා පොඩි හාමුදුරුවන්ට මතක් කරන්න. එහෙම්මම මේ යක්ෂණිය පොඩි හාමුදුරුව අතහැරියා. ආවේශය නැති වුණා. පොඩි හාමුදුරුව ප්‍රකෘති තත්වයට පත් වෙනකොට පොඩි හාමුදුරුවන්ට දකින්න ලැබුණා අම්මා හඬා වැළපෙනවා. පොඩි හාමුදුරුව නැගිටලා අම්මගෙන් අහනවා අම්මා මොකද මේ අඬන්නේ? සාමාන්‍ය මිනිස්සෙක් අඬන්නේ අම්මේ එක්ක මිනිස්සේ මැරුණහම. එහෙම නැත්තම් නැති වුණාම අතුරුදහන් වුණාම හොයාගන්න නැති වුණාම අම්මේ මම මැරුණෙත් නෑ මම අතුරුදහන් වුණෙත් නෑ ඇයි ඒත් අම්මා මේ අඬන්නේ? අම්මා උත්තර දෙනවා පොඩි හාමුදුරුවන්ට. පොඩි හාමුදුරුවනේ කෙනෙක් නැති වුණාම කෙනෙක් මරණයට පත් වුණාම තමයි මේ ලෝකෙ මිනිස්සු අඬන්නේ වැළපෙන්නේ. ඒ වගේම ඒහා සමානයි පොඩි හාමුදුරුවනේ කාමයන්ගෙන් ඈත් වෙලා මේ ගිහි ජීවිතයෙන් ඈත් වෙලා පැවිදි ජීවිතයට පත් වෙලා කෙලෙස් යටපත් කරන කටයුත්තෙහි යෙදිලා නැවත මේ කාමයටම බර වෙනවා කියලා ආරංචි වෙනකොට නැවත ගිහි ගෙදරටම ගිනි ගෙදරටම එනවා කියලා ආරංචි වෙනකොට පොඩි හාමුදුරුවනේ කෙනෙක් මැරුණා වගේ දුකක් දැනෙනවා. කෙනෙක් නැති වුණා වගේ දුකක් දැනෙනවා. ඒක ඇත්ත. සාමාන්‍යයෙන් දරුවෙක් සම්බුද්ධ ශාසනය පැවිදි කරනකොටත් අම්මා තාත්තා අඬනවා. මහාන වෙලා මහානදම් පුරමින් ඉඳලා සිවුරු ඇරලා ගෙදර යනකොටත් අම්මා තාත්තා හඬා වැළපෙනවා. කෙනෙක් මැරුණා වගේ දැනෙනවා. කෙනෙක් නැති වුණා වගේ දැනෙනවා. සානු සාමණේරයන් වහන්සේගේ අම්මා මේ පොඩි හාමුදුරුවන්ට මතක් කරනවා පොඩි හාමුදුරුවනේ ඇත්ත තමයි. කෙනෙක් මැරුණාම කෙනෙක් අතුරුදහන් වුණාම තමයි මිනිස්සු අඬන්නේ. ඒ වගේම පොඩි හාමුදුරුවනේ මේ ගිහිගේ අතහැරලා පැවිදි දිවියට පත්වෙච්ච කෙනෙක් පැවිදි ජීවිතය අතහැරලා ගිහි ජීවිතයට නැවතෙනවා කියලා කියන්නේ එයත්
කෙනෙක් මැරුණ හා සමානයි. කෙනෙක් අතුරුදහන් වුණා හා සමානයි. මට ඒ තරම් දුකක් ඇති වුණා. ඇයි පොඩි හාමුදුරුවනේ හුණුවලු නිරයෙන් බේරිලා ගිහිල්ලා නැවත හුණුවලු නිරයට වැටෙන්න යන්නේ. හුණුවලු නිරය කියලා උපමා කළේ ගිහි ගෙදරට. මේ නරකයෙන් බේරිලා ගිහිල්ලා ඇයි මේ නරකයටම නැවත වැටෙන්න හදන්නේ? ගිනිගන්න ගෙදරින් එළියට ඇදලා දාපු බඩු මුට්ටු ටික ඇයි පොඩි හාමුදුරුවනේ ආයෙත් මේ ගිනිගන්න ගෙටම විසි කරන්නේ? ඒ නිසා පොඩි හාමුදුරුවනේ වහාම යන්න පන්සලට. සිවුරු අතහරිනවා කියන හැඟීම අයින් කරගන්න. මහානදම් පුරන්න. මහානකමට යොමු වෙන්න. පොඩි හාමුදුරුවන්ට අවවාද කළා. පොඩි හාමුදුරුවෝ නැවත වතාවක් ගුරු හාමුදුරුවෝ හොයාගෙන ගියා. ගුරු හාමුදුරුවෝ සොයාගෙන ගිහිල්ලා විදර්ශනාව ප්‍රගුණ කරලා සියලු කෙලෙස් ප්‍රහීන කරලා රහත් ඵලයට පත් වුණා සානු රහතන් වහන්සේ හැටියට. දැන් මේ කතා ප්‍රවෘත්තියෙන් අපට දැනගන්න තිබෙන වටිනාම පණිවිඩය තමයි දෙමව්පියන්ට සිදු කරන උපස්ථානය නිවනට හේතු වෙනවාය කියන එක. සානු මහරහතන් වහන්සේ ලොවට හිතසුව පිණිස දේශනා කරපු ගාථා කිහිපයක් තේර ගාථා පාළියේ සඳහන් වෙනවා. සානු තේර ගාථාව. ඒ සානු මහරහතන් වහන්සේ ලෝකයට ප්‍රකාශ කරනවා තමන්ගේ කතා ප්‍රවෘත්තිය. බුද්ධ ධම්ම සංඝ කියන තුන්රුවන පිළිබඳව සදහැසිතින් මම පැවිදි වුණා පුංචි කාලෙදී. පැවිදි වෙලා විහාරස්ථානයේ වැඩ කටයුතු ටික ඉතාම උවමනාවෙන් මං සිද්ධ කළා. මම ධම් සභා මණ්ඩපය පිරිසිදු කරලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසට බණ අහන්න පුළුවන් විදියට ධම් සභා මණ්ඩපය සකස් කරලා ධර්මයේ දේශනා කරනවා. ධර්ම දේශනා සිදු කරලා මම ඒ රැස් කරගත්ත පින් මේ භවයේ පමණක් නෙවෙයි සංසාර ගමන තුල මට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ඒ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරන උපස්ථාන කරනවා. ඒ උපස්ථානයේ ආනිසංසයෙන් මගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ප්‍රිය වෙච්ච එක්තරා භවයක මගේ අම්මා මේ භවයේදී යක්ෂණියක් වෙලා ඉපදිලා ඒ යක්ෂණිය මාව රැක බලාගත්තා. එක අවස්ථාවකදී මට සිවුරු ඇරලා යන්න උවමනාව ඇති වුණා. ලාමක පහත් කෙලෙස් ධර්මයකට මං ගොදුරු වෙන්න ගියා. ඒ ගොදුරු වෙන්න ගියපු වෙලාවේ සිවුරු ඇරලා ගෙදර යන්න කියලා හිතාගෙන ගියපු වෙලාවේ මාව බේරගත්තේ එක්තරා භවයක ඒ මගේ අම්මා. අම්මා මට කරුණු පැහැදිලි කරලා දීපු නිසා මේ සංසාර ගමනේ ස්වභාවය වටහලා දීපු නිසා මට නැවත වීරිය ඇති කරගන්න උනන්දු ඇති කරගන්න පුළුවන්කම ලැබුණා. බලන්න පින්වතුනි දෙමව්පියන්ට ජීවත් වෙලා ඉන්න කාලේ සලකනවා නම් මිය ගියාට පස්සේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කරනවා නම් සානු සාමණේරයන් වහන්සේට වෙන්න ගියපු හානි ඒ සිදුවෙන්න ගියපු කරදර ඉදිරියේ ඒ උපස්ථාන ලැබපු අම්මා යක්ෂණියක් හැටියට ඉපදුලා වුණත් මේ පොඩි හාමුදුරුවෝ රැක බලා ගත්තා වගේ සසර දුකට නැවත වැටෙන්න ඉඩ නොදී සසරෙන් එතර නිවන් සුව සලසා ගැනීමට උදව් උපකාර කළා වගේ තමන්ට දෙමව්පියන්ගේ ආශිර්වාදය විවිධ අවස්ථාවලදී ලබා ගන්න පුළුවන්කම ලැබේ. නිර්වාණය සලසා ගැනීම සඳහා දෙමව්පියන්ට සිදු කරන උපස්ථාන අතිශයින්ම හේතුවක් බලයක් බවට පත් වෙනවා. සංසාර ගමන යනකොට
මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න අපේ හිත කෙලෙස් නිසා වෙනස් වෙලා වැරදි පාරකට අමාරුවේ වැටෙන්න යනකොට දෙමව්පියන් අපව ආරක්ෂා කරાવી. අපට ඒ වැරදි මාර්ගේ යන්න ඉඩ නොදී යහපත් මාර්ගය තුල අපව ගෙන යන්න ඒ ආශිර්වාදය අපට මහා බල සම්පන්න ආශිර්වාදයක් බවට පත්වේවි. ඒ නිසා පින්වතුනි දෙමව්පියන්ට අප උපස්ථාන කිරීම දෙමව්පියන්ට සැලකීම අප විසින් සිදු කළ යුතු වටිනා යුතුයකමක් හැටියටයි කවුරුත් සැලකිය යුතු වෙන්නේ. අද ධර්මානුශාසනාව ඔස්සේ ඔබට සැලකිල්ලට ගත යුතුයි කියලා මේ මතක් කරන්නේ දෙමව්පියන්ට සිදු කරන උපස්ථානය ධර්මාවබෝධයේ පිණිස උපකාර වන උපස්ථානයක්මයි කියලා පැහැදිලි කරලා දෙන්න. ඒ නිසා තමන්ගේ දෙමව්පියන් කලින් කල වරින් වර මිය ගිහිල්ලා නම් සිහිපත් කරලා පින් දෙන්න. දෙමව්පියෝ ජීවත් වෙලා ඉන්න කාලේ ඒ අයට සත්කාර සැලකිලි කුදුමහත් කටයුතු නොපිරිහෙලා ඉටු කරන තත්ත්වයටපත් වෙන්න එවිට ඔබට පිරිහෙන්නේ නැතුව දියුණු වෙන්න පුළුවන්. පසුකාලීනව පසුතැවෙන්නේ නැතුව සතුටටපත් වෙන්න එය හේතුවක් බවට පත් වෙනවා. මේ ලෝකේ අපට ලබන්න පුළුවන් වටිනාම ආශිර්වාද කිහිපයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදය, ධර්ම රත්නයේ ආශිර්වාදය, සංඝ රත්නයේ ආශිර්වාදය, තමන්ව මෙලොවට බිහි කළ අම්මාගේ ආශිර්වාදය, තමන්ව ඇතිදැඩි කළ ආදරණීය තාත්තගේ ආශිර්වාදය. මේ ආශිර්වාදයන් අති ප්‍රබල ආශිර්වාදයන්. ඒ නිසා දෙමව්පියන්ගේ ගුණ මෙනෙහි කරමින්, දෙමව්පියන්ගේ ගුණ වර්ධනය කරමින්, දෙමව්පියන්ට සලකන දරුවෝ බවට පත්වෙන්න මේ උතුම් දම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරන්. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අද මේ උතුම් ධර්මානුශාසනාවේ සදැහැති දායකත්වය අරගෙන කටයුතු කරන්නේ අංක 95 කඳුලව පාර ඉබ්බාගමුව යන ලිපිනේ පදිංචි W.A. සුනිල් ලංකාතිලක මැතිතුමන්, W.A. සීතා අබේරත්න මෙතිනිය, W.H. ඉන්ද්‍රා කුමාරී මහත්මිය යන සහෝදර සහෝදරියනුත් එවැගේම දූ දරුවනුත් කොයි කවුරුත් ඒක රාශී වෙලා දායකත්වයේ දරූ අයගේ මෑණියන් වන U.M. ඩිංගිරි මැණිකේ මහත්මිය මිය පරලෝ සැපත් වෙලා 2021 දෙසැම්බර් මාසේ 28 වන දිනට වසර 9ක් පිරීම නිමිති කරගෙන එතුමියට පින් දෙන්නටත්, පියාණන් W.A. ප්‍රේමදාස මැතිතුමන් මිය පරලෝ සැපත් වෙලා වසර 33ක් පිරීම නිමිති කරගෙනත්, එවැගේ මිය පරලෝ සැපත් සියලුම සහෝදර සහෝදරියන්, අපවත් වී වදාළ ශාස්ත්‍රපති පූජ්‍ය පැලකුඹුරේ මේධානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අපවත් වෙලා වසර 9කුත් මාස 6ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන උන්වහන්සේට පුණ්‍යානුමෝදනා කරන්නත්, පාඨශාලාචාර්ය SP නෙල්සන් මැතිතුමන් මිය පරලෝ සැපත් වෙලා වසර 28ක් සම්පූර්ණ වීම නිමිති කරගෙනත්, W.A. විජේතුංග මැණිකේ මෑණියන් මහත්මිය මිය පරලෝ සැපත් වෙලා වසර 20ක් සම්පූර්ණ වීම, W.A. ධර්මදාස මැතිතුමන් මිය පරලෝ සැපත් වෙලා වසර 51ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ අයට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නමින් මියගිය සියලුම ඥාතිතයිශීන්ට සසර ගමන සුවපත් කරගන්න උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා. ඒ වගේම සුජීවත්ව සිටින සියලු දෙනාටත්, ගෞරවනීය දේශකයාණන් වහන්සේටත්, ඒ වගේම අනිකුත් ඔබට දම් දෙසුම් පවත්වන ගෞරවනීය මහසඟරුවනටත්
නිදුක් නිරෝගී චිරජීවනය ලැබිලා මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සලසා ගැනීම පිණිස මෙපින් හේතු වාසනා වේවා කියන පැතුමත් ඒ වගේම දායකත්වයේ දරපු සියලු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටත් මේ භයංකර සංසාර ගමනෙන් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වාසනා වේවා කියන පැතුමත් ඒ වගේම වීරෝදාර රණවිරුවන්ට සුවවිරුවන්ට දෙවි රැකවරණය ලැබේවා. ඒ වගේම පැතිර යන වසංගත තත්වයේ ලොවෙන් තුරන් වෙලා ලොවට යහපත උදා වේවා කියන පැතුම් ඇතුවයි මේ පින්කම සම්පූර්ණ කළේ. නම් සඳහන් කළ නොකළ නමින් මියගිය සීලම ඥාතීන් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් මියගිය ඥාතීන්ට පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. සම්‍යක් දෘෂ්ටික දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. රට ජාතිය සම්බුද්ධ ශාසනය යෙහෙන් ආරක්ෂා කරත්වා. ආශිර්වාද පතන පින්වත් සියලු දෙනාටත් දෙවියන්ගේ රැකවරණින් කායික මානසික සුවපත් භාවය ලැබේවා. දෙවියොත් පතන බෝධියකින් මෙපින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහසින් දෙවියන්ටත් පින් දෙමු. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. එත්තාවතාච අම්හෙහි සම්භතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. මෙසේ රැස් කරගත් සකල කුසලානිසංසයන්ගේ බලයෙන් ඔබ අප සියලු දෙනාටම සසර දුකින් එතරව උතුම් නිවනින් සැනසීම පිණිසම මෙපින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිජ්ජතු. දේශක්ඛයෝ නිබ්බානං